සුබ දැසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම මේ මොහොතේ පවතින තත්වය ඔබ හොඳින්ම දන්නවා. ඒ තත්වය අපි හැම මොහොතකදීම සිහිපත් කරන්නේ මේන් ආරක්ෂා වීම සඳහා ඔබ මට අපි හැමෝටම යුතුයකමක් වගකීමක් තියෙනවා. රජයේ පාර්ශවයෙන් සිදු කරන ක්‍රියාවලිය තියෙනවා. යම් විදිහකින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිබඳ අමතක වෙනවා නම් ඉන්දියාව මතක් කරගත්තාම මේ සියලු දේ ආපහු නිවැරදි කරගන්න හිතේවි. ඒ තැනට නොයා මේ සියලු දේ ආරක්ෂා කර ගැනීම අපිට වගකීමක් පැවරෙනවා. ඒ අතරතුර රටේ සාමාන්‍ය ක්‍රියාවලිය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යා යුතුයි. රට තුළ පවතින තත්ත්වය ගත් විටදී අප සියලු දේ අඩපණ කර ගනිමින් අපට සියලු දේ වසා දමා සියලු දේ හුදකලා කර සිටීමේ හැකියාවක් නැහැ. ඒ නිසා රටක් විදිහට අපි ඉදිරියට යා යුතුයි. ඒ නිසා අද දවසේ අපි තෝරාගත්තා මේ පවතින තත්ත්වයත් එක්කම තවත් සුවිශේෂී මාතෘකාවක් පිළිබඳ කතා කරන්න. ඒ තමයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අභ්‍යන්තරය නොව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව බිහිවීමේ සිට ගත් විටදී අපට අපේ ලිඛිත සාක්ෂිත් එක්ක ගත්තාම ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ සිට අනුරාධපුර යුගයේ සිට අපිට පරිපාලනය පිළිබඳ අත්දැකීම් වෙනවා. ඒ පරිපාලනය පිළිබඳ ලිඛිත සාක්ෂි තියෙනවා. එතනින් පස්සේ පියවරෙන් පියවර ඇවිල්ලා අපේ රටේ සර්වජන ඡන්ද බලය හිමි වුණාගෙන් පසු මුලින්ම තිබුණු කෝල්බ්‍රුක් කොමිසමේ 1931 හැතිවෙච්ච ක්‍රියාවලියෙන් පස්සේ ව්‍යවස්ථාදායකයේ විධායකයේ පස්සේ එතනින් පස්සේ තවත් දේවල් එකතු වෙලා අපිට ගාලු මුවදුරදී පාර්ලිමේන්තුවක් තියෙනවා, පැරණි පාර්ලිමේන්තුව. ඊට පස්සේ අපි ආපහු යනවා දියවන්නාවේ පාර්ලිමේන්තුවට. මේ හැමදේම ගැන කතා කරන්න අද බොහොම සුදුසු දවසක් බවට පත් වෙනවා. ඒකට හේතුව තමයි අපි පාර්ලිමේන්තුව ගැන විවිධ තැන්වල කතා කළාට පාර්ලිමේන්තුව බිහිවීම කියන දේ පිළිබඳ කතා කරනවා අඩුයි. 1982 අප්‍රේල් 29 වෙනිදා කියන්නේ අලුත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල බිහිවන තැන බවට පත් වෙනවා. මේක ගොඩනැගිල්ලක් බවට පත් වූාට මේ විවෘත කිරීමේදී කියන කාරණේ බවට පත් වෙලා තිබුණේ විශේෂයෙන්ම හර්බර්ට් ස්ටැබ්ලි මහතා පවසන ආකාරයට සභාවේ ස්වාධීනත්වය, ගරුත්වය ජනතාව විසින් රැස් කරගත යුතුය. ඒ තමයි පණිවිඩය බවට පත් වෙන්නේ. ඉතින් මේ බිහිවුණු පාර්ලිමේන්තුව ගැන කතා කරන්න අපි ආරාධනා කළා අද දවසේදී. මොකද අවුරුදු 39ක් පිරෙනවා මේ අපි හැමදාම දකින පාර්ලිමේන්තුවට. ඒ වෙනුවෙන් අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළා වර්තමානයේදී පැරණි අත්දැකීම් සහ මේ නව ගොඩනැගිල්ල තුල අත්දැකීම් තියෙන එකම සාධකය, එකම පාර්ශවය, එකම සම්පත්දායකයා. අපි එතුමන්ට ආරාධනා කළා පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු එතුමන්ට. අයිබෝන් චාමර ගෞරවයෙන් ජාතික රූපයෙන් පිළිගන්නවා. මේ පාර පවතින තත්ත්වෙත් එක්ක ගත්තහම සංවත්සරය වෙන්නේ මොකද කරන්නේ? ඔව් අපි ඇත්තටම ඉස්සෙල්ලා මම ස්තුතිවන්ත වෙනවා චාමර මේ රූපවාහිනී සංස්ථාවේ සභාපතිතුමා ඇතුළු ඔබ සමට විශේෂයෙන්ම චාමර වාටත් මේ අවස්ථාව සැලසීම පිළිබඳව. දැන් මේ වසරේ අපි 39 වෙනි වසර තමයි සංවත්සරය සැමරීමට යන්නේ. නමුත් මේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අපි සෑම වර්ෂකම වගේ යම්කිසි පුණ්‍ය කර්ම වගේ දේවල් වලට තමයි අපි පින්කම් වලට තමයි ගොඩක් මුල් තැන දුන්නේ. දැන් මේ වර්ෂයේත් අපි අපේ බෞද්ධ සංගමේ සභාපති ඇතුළු ඒ කාරක සභාව අපේ ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී දලන්ත ධාතුන් වහන්සේට 29 වෙනිදා ගිලන්පස පූජාවක් පැවැත්වෙනවා. ඒ 30 වෙනිදා මුල්තැන් පූජාවත් එක්ක 15 නමක් ශීර්ෂයේ සංඝගත දක්ෂිනාවක් පැවැත්වීමට කටයුතු කරලා තියෙනවා. අපි වෙනදා නම් අපේ කාර්ය මණ්ඩලයේ බොහෝ පිරිසක් මේ සඳහා සහභාගී වෙනවා. දැන් පවතින කොවිඩ් වසංගත තත්ත්වය නිසා මේ අවස්ථාවේ මං හිතන්නේ සීමා කරලා තියෙනවා 15 දෙනෙක්ට. මේ සියලුම කටයුතු ගරු කතානායකතුමාගේත් පාර්ලිමේන්තුවේ මහලේකම්තුමාගේත් උපදේශ සහ ඒ නිර්දේශ මත තමයි ඒ සියලු කටයුතු සිද්ධ කරන්නේ. මේ අවස්ථාවේ සැමරුම අපි සමරන්නේ ඒ ආකාරයටයි. හැබැයි මීට පෙර වර්ෂවලත් අපි සමහරක් අවස්ථාවල පාර්ලිමේන්තු මන්දිරය තුලම සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනා පවත්වලා තියෙනවා. මේ අවස්ථාව සිහිපත් කරන්න. නමුත් මේ අවස්ථාවේදී මේ තත්ත්වය තමයි කරන්නේ. අනිත් එක මෙතනදී අපි පොඩ්ඩක් මතක් කරන්න ඕනේ මේ දිනය දළදා මාලිගාවෙන් ලැබිච්ච දිනය 29:30ත් අපිට ඇත්තටම ලැබුණේ මුතුකුඩ කියලා මහත්මියකට ලැබිච්ච දිනයක්. එතුමිය තමයි අපිට මේක අපේ බෞද්ධ සංගමයට ලබා දුන්නේ. ඉතින් අපි එතුමියටත් ස්තුතිවන්ත වෙනවා. අපි පුණ්‍ය නොදනා කරනවා. එතකොට ඒ මහත්මියත් මේකට දායක වෙනවා ගොඩක් ආකාරයෙන්. අපේ කාර්ය මණ්ඩලයත් ද්‍රව්‍යමය වශයෙන් මුදල්මය වශයෙන් දායක වෙනවා. ඒ දායක වෙලා තමයි මේ කාර්යය 29 වෙනිදාට සහ 30 වෙනිදා සිදු කරන්නේ. සත්කර්තව්‍ය සිද්ධ වෙන්නේ හෙට දවසේදී. ඉතින් එතනින් එහාට අපි ගිහින් කතා කළොත් මොකද්ද පාර්ලිමේන්තුව කියන දේ ඇහුවොත් ඒක පිළිබඳ ඔබට විවිධ අර්ථකථනයක් නැති. හැබැයි මේකේ සංකල්පමය වශයෙන් ගත් පිටදී පාර්ලිමේන්තුව කියන්නේ මේ රටේ
ප්‍රමුඛතම ප්‍රතිපත්ති සම්පාදනයේ තැනක් බවට පත් වෙනවා. මම කැමති ඉතිහාසයෙන් පටන් ගන්නවා නම් අපිට පොඩ්ඩක් ඉතිහාසය පැහැදිලි කරමුකෝ. ඔව් දැන් චාමරෝ කිව්වා වගේ මේ මම පාර්ලිමේන්තුවට බැඳෙන්නේ පරණ පාර්ලිමේන්තුව. ඒ කියන්නේ ගාලු මෝදර පැවති පරණ පාර්ලිමේන්තුවේදී තමයි මම පාර්ලිමේන්තු සේවයට බැඳෙන්නේ. වර්තමානයේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න පරිණිමතම සේවක මහත්මයා මමයි. එතකොට දැන් අපි 82 මේ අප්‍රේල් මාසේ 29 වෙනිදා මෙම උත්සවාකාරයෙන් මේ පාර්ලිමේන්තුව ශ්‍රී රත්නපුර කෝට්ටේ විවෘත කරනකොට හිටපු පුද්ගලින්ගෙන් එක්කෙනයි දැන් වර්තමානයේ මම රැඳෙන්නේ. මීට පෙර අපේ අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා ජගත් ගජවීරාරච්චිගේ මහත්මයා මේ නොබෝධි සති දෙක තුනකට පෙර විශ්‍රාම ගියා. ඊට ඉස්සෙල්ලා අපේ අධ්‍යක්ෂ පරිපාලන සුසන්ත වෛද්‍යරත්න කියන මහත්මයා මාත් සමග පරණ පාර්ලිමේන්තුවෙන් ලාපු අය යත් විශ්‍රාම ගියා. දැන් මම තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ වගේමයි තව මේකේ විශේෂයක් කියන්න ඕනේ 82 ඒ දිනේදී සිටපු മന്ത്രിවරුන්ගෙන් දැනට සිටින්නේ ආර් සම්බන්ධන් මහත්තයා පමණයි මේ පාර්ලිමේන්තුව තුළ සිටින්නේ. ඉතින් දැන් මේකේ වාර ඉතිහාසය ගැන කතා කරන්න ගියාම ඇත්තටම අපේ පාර්ලිමේන්තු ඉතිහාසය අපේ තියෙන ලේඛනවල බැලුවොත් 1833 දක්වා දිවෙනවා. 1833 ඉඳලා පැවතිච්ච සම්පාදක මණ්ඩල තමයි තියෙන්නේ. ඒතකොට අපිට අපේ තියෙන තොරතුරු වලට අනුව 1883 ඉඳලා 1931 වෙනකන් අපිට තිබිලා තියෙනවා ව්‍යවස්ථාදායක සභාවක් ලෙජිස්ලේටිව් ඇසෙම්බලි කියන එක. ඒකේ ඉඳලා තියෙන්නේ මන්ත්‍රීවරු 61 දෙනෙක්. ඒ ව්‍යවස්ථාදායක සභාව රැස් වෙලා තියෙන්නේ මේ දැනට විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැත්වෙන දැන් මම හිතන්නේ එතනට ජනරාජ ගොඩනැගිල්ල කියලාත් කියනවා. ඒ ගොඩනැගිල්ලේ තමයි රැස් වෙලා තියෙන්නේ. නමුත් 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අපිට ප්‍රථම වරට ඡන්දයක් පැවැත්වෙනවා. ඒ ඡන්දය පැවැත්වීමෙන් පස්සේ රාජ්‍ය මන්ත්‍රණ සභාව කියලා එකක් බිහි වෙනවා. ඒ බිහි වෙනකොට එහි මන්ත්‍රීවරු සංඛ්‍යාව 101 දක්වා වැඩි වෙනවා. ඉතින් ඔය ඒ හේතුව කරන කොටගෙන දැන් ඉඩකඩ පහසුකම් වල මදිකම නිසා ඔය ගාලු මෝදර පරණ පාර්ලිමේන්තුවට 1930 වර්ෂයේදී මෙම සභාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාව ගෙනෙනවා. රාජ්‍ය මන්ත්‍රණ සභාව එතන මන්ත්‍රණ සභාව රැස්ුනේ මේ පරණ පාර්ලිමේන්තුවේ එතන තමයි පටන් ගන්නේ. 1931 ඉඳලා 30 දී තමයි මුල්ගල් මේ විවෘත කිරීම කරලා තියෙන්නේ. 31 ඉඳලා පැවතිලා තියෙනවා. ඊට අමතරව ඊට පස්සේ 1947 දී අපි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පිවිසෙනවා. 1947 ඉඳලා 1972 වෙනකන් අපේ පැවතුනේ House of Representatives කියන එක නියෝජිත මන්ත්‍රී මණ්ඩලය. ඒකේ සමාජික සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා 157ක් දක්වා. ඊට පස්සේ අපි 72 සිට 78ට ගත්තොත් එහෙම අපි ජනරජ ව්‍යවස්ථාවට එනවා. ජනරජ ව්‍යවස්ථාවෙන් මේ බහුහාසනත් එක්ක පාර්ලිමේන්තුවේ සංයුතිය 168 දක්වා වැඩි වෙනවා. ඉතින් ඒ තත්ත්වයේ උඩ මේ පරණ පාර්ලිමේන්තුවේ දැන් මම හිටපු නිසා මම දන්නවා ඉඩකඩ ප්‍රශ්න ගොඩාක් තිබුණා. පාර්ලිමේන්තුවේ පහසුකම් පුස්තකාල පහසුකම් ඒ වගේ විවිධ පහසුකම් හරිම අඩු ප්‍රමාණයක් තමයි තිබුණේ. ඉතින් මේ හේතුව වෙන්නේ නැති හේතුව පාදක කොටගෙන 1967 ඇත්තටම මේ අලුත් පාර්ලිමේන්තුවකට යෑම පිළිබඳව කතිකාවක් වෙලා අනුමැතියක් ගන්න 1967 අප්‍රේල් මාසේ පැවතිලා තියෙනවා මේ පක්ෂ නායක රැස්වීමක්. ඒ පක්ෂ නායක රැස්වීමේදී ඒ කියන්නේ හිටපු ඒ කතානායක දිවංගත ඇල්බර්ට් එෆ් පීරිස් මහත්මයාගේ සභාපතිත්වයෙන් තිබිච්ච රැස්වීමේදී තීරණය කළා. සමාජල තප්පර කීපයක් දෙන්න අපි ඉක්මනට වෙලා බලමු. ඒ අර මං කිව්වා වගේ හිටපු ඒ කතානායක දිවංගත ඇල්බර්ට් එෆ් පීරිස් මහත්මයාගේ නායකත්වයෙන් යුතු පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් අරන් තියෙනවා නව පාර්ලිමේන්තුවක අවශ්‍යතාවය සහ එය ගොඩනැගීම කළ යුතුයි කියලා. ඒ වෙලාවේ හඳුනාගෙන තියෙනවා මේ වර්තමානයේ අපේ දිවංගත අග්‍රාමාත්‍ය SWRD බණ්ඩාරනායක මහත්මයාගේ ප්‍රතිමාව තියෙන ස්ථානය ආසන්න භූමිය තමයි තීරණය කරලා තිබිලා තියෙන්නේ. නමුත් යම් හේතු නිසා මේ කටයුත්ත කෙරෙන්නේ නැතුව 1972 දක්වා දිවෙනවා. 1972 දී අපේ තියෙන වාර්තා වලට හැටියට එවකට අග්‍රාමාත්‍ය දිවංගත ගරු සිරිමාවාඩි බණ්ඩාරනායක මැතිණිය කැබිනට් අමාත්‍ය මණ්ඩල තීරණයක් අරගෙන තියෙනවා මේ පාර්ලිමේන්තුවක් අලු ගොඩනැගිල්ලක් තනන්න ඕනේ කියලා. ඒ වෙලාවේ මේක අධියර 3කින් මුදල් ප්‍රශ්න නිසා අධියර 3කින් කරන්න තමයි ලෑස්ති කරලා තිබිලා තියෙන්නේ. ඒ අවස්ථාවේ මිලියන 2.2ක් මේ සඳහා වෙන් කරයි කියලත් ඒ අපේ පතපොතේයි සඳහන් වෙනවා. නමුත් ඒ කාර්යයත් ඒක යම් බාධක වෙන්නේ නැති ඒ නිසා කෙරිලා නැහැ. ඒ නිසා 1976 දී මාර්තු මාසෙදී නැවතත් තීරණයක් ගන්නවා මේ නව ගොඩනැගිල්ල සෑදීම අත්හිටුවන්න. ඒ කියන්නේ යම් මම හිතන්නේ මූල්‍ය ප්‍රශ්න වෙන්නේ නැති ඒ හේතු මත. ඊට පස්සේ
නැවතත් මේ තත්ත්වය ඇති වෙන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ආපුවම 178 මේ සමානුපාතික ඡන්දක්‍රමයක් මේ ඉදිරිපත් කරයින් පස්සේ සංයුතිය ලොකු වෙනසක් වුණා. ඒ කියන්නේ 196 දෙනෙක් මේ ඡන්දදායකයන්ගෙන් තෝරාපත් කරගන්නවා 29 දෙනෙක් නම් කරනවා. ඒ පක්ෂවලට ලැබෙන ඡන්ද ප්‍රමාණවල අනුව. එතකොට 225කට ආසන අවශ්‍යතාවයක් ඇති වුණා. ඒ නිසා 179 ජූලි මාසේ එවකට අග්‍රාමාත්‍ය ගරු ආර් ප්‍රේමදාස මැතිතුමන් පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනාවා. දැන් මේ අවස්ථාවේ ගෙනාපු යෝජනාව ගාලු මෝදර නෙමෙයි අලුත් පාර්ලිමේන්තුව ගොඩනගන්න. ඒ වෙනුවට ශ්‍රීජවර්ධනපුර කෝට්ටේ, ඒ කියන්නේ අපේ කොළඹ ඉඳලා ගත්තොත් කිලෝමීටර 16ක් විතර නැගෙනහිරින් පිහිටි දියවන්නා ජලාශය මැද්දේ පැවති වගුරු බිමක තමයි මෙම පාර්ලිමේන්තුව තනන්න යෝජනා කරලා තිබුණේ. ඒ යෝජනාව සම්මත වුණා. ඒ යෝජනාව සම්මත වුණ විගස එවකට අතිගරු ජනාධිපති ජයජයවර්ධන මහත්තයා එඩ්වර්ඩ් රීඩ් ඇන්ඩ් බෙක් කියන සමහගමේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පී වන ජෙෆරි බාව මහතාව ජනාධිපති මන්දිරයට කැඳවලා ඔහුට කිව්වා මේ පිළිබඳව ක්ෂණිකව ක්‍රියා කරන්න කියලා. කෝට්ටට යන්න හේතුවක් තියෙනවද? එහෙ තෝරගන්න. කෝට්ටට යන එක තෝර ගැනීම මං හිතන්නේ අතිගරු ජනාධිපතිතුමාට මං හිතන්නේ කෝට්ටේ යුගයක් තිබුණනේ අපිට. ඒ කෝට්ටේ යුගයේ අපි යම් ජයග්‍රහණ ලැබපු ජාතියක්. ඒතර ඒක වෙන්නේ නැති පදනම් කරගන්නේ කියන එක තමයි මට දැනෙන්නේ. එතකොට දැන් මේ ඒ අනුව ඔවුන්ව ගෙන්වලා මේ සැලැස්ම හදන්න කිව්වම කටු සටහනක් කොහොම අපේට දැක්වෙනවා පොතපොතේ ඉතාමත් කෙටි කාලයක් ඇතුළත බාව මහත්මයා මේ ගෘහ නිර්මාණ දල සැලැස්මක් ගෙනල්ලා දීලා තියෙනවා. ඒතර ඒ අනුව ඉදිරි වැඩ කටයුතු කෙරලා තියෙනවා. මේ අවස්ථාවේදී එතුමන්ට සහයෝගය දීලා තියෙනවා පූලෝග සුන්දරම් කියන මහත්මයෙකුත්, ජේකොබ්සන් කියලා මහත්මයෙකුත්, අර එඩ්වර්ඩ් රීඩ් ඇන්ඩ් බෙක් කියන මහතුරුත්. ඒ සියලු දෙනාම බාව මහත්මයාට මේ සඳහා සහයෝගය දීලා තියෙනවා. මේ වැඩ කටයුතු ඇත්තටම 179 නොවැම්බර් මාසයේදී වගේ තමයි වැඩ කටයුතු පටන් අරන් තින්නේ. මේ අවුරුදු 2.5ක් වගේ ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා මෙම ගොඩනැගිල්ල තනන්න. ඊට අමතරව 180 සැප්තැම්බර් මාසේ 21 වෙනිදා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් තියලා තියෙනවා කෝට්ටේ රජමහා විහාරයේ. ඒ කියන්නේ නිදන් වස්තු තැන්පත් කිරීමට ප්‍රථම දිනේ රාත්‍රියේ 180 සැප්තැම්බර් 22 වෙනිදා සම්ප්‍රදායික නවරත්න නිදන් වස්තු තැන්පත් කිරීම සිද්ධ වෙලා තියෙනවා. ඒ වෙලාවේ ඇත්තටම අර විශේෂයෙන් කියන්න ඕනේ මම මේ ගැන මෙතන පෙන්වන්නත් පුළුවන්. මම හිතන්නේ මේ තියෙනවා මේ පොත් කීපයක් මුද්‍රණය කරා. ඒ පොත්වල තියෙන්නේ එකක අඩංගු වෙනවා 1833 ඉඳලා 1982 ඒ කියන්නේ දක්වා 80 දක්වා පාර්ලිමේන්තුව ඒ පාර්ලිමේන්තුව ව්‍යවස්ථාවන් දායකයන් නියෝජනය කරපු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් තියෙනවා. තවත් එකක මුද්‍රණය කරලා තියෙන්නේ 1947 ඉඳලා 1978 ව්‍යවස්ථාව දක්වා පැවති ව්‍යවස්ථාවන් වල භාෂාත්‍රයෙන්ම මුද්‍රණය කරලා තියෙනවා. තවත් එකක තියෙනවා ඒ අවස්ථාවන්හිදී සන්නස් එතකොට ආඥාවල් නිකුත් කරපු රෙගුලාසි ඒවා ඇතුළත් වෙන සියලුම දේවල් ඇතුළත් පොත් 3ක්. මේකේ මේ මංගාව තියෙන අනුපිටපත් ඒ අවස්ථාවේ මට ලැබුණ අනුපිටපත් කට්ටලයක්. නමුත් මුල් පිටපත් ටික අර නිදන් වස්තු තැන්පත් කරනකොට ඒවත් තැන්පත් කිරීමක් සිද්ධ කරා. එතකොට මේ ගොඩනැගිල්ල සෑදීමට යෙන් බිලියන 6.3ක් ඔය පෙන්වන්නේ මේ පොත් කට්ටලවල කවරය ඔය ඇතුළත ඔය ඇත්තටම පෙන්වන්නේ පාර්ලිමේන්තුව අපට ප්‍රදානය කරේ සන්නසකින්. පාර්ලිමේන්තුව ගොඩනගලා මේ භූමියත් එක්ක මේ භූමිය තියෙනවා අක්කර 12යි රූට් එකයි පර්චස් 32.5ක් තියෙනවා. ඒක සන්නසකින් තමයි අපිට බාර දීලා තිබුණේ පාර්ලිමේන්තුව. දැන් මේ මෑතකදී අපි ඒක නිවැරදි ඒ කියන්නේ සන්නසෙන් එහාට ගිහිල්ලා හරියට මේ මිනුම් කටයුතු කරලා ඔප්පු වශයෙන් අපිට ලැබුණා. ඒ වෙලාවේ අපි තව අපට භූමිත් සමහරක් ඒවා අපිට ලැබිච්ච ඒවා තිබුණා. ඒවත් එක්ක දැන්ට අක්කර 16ක භූමි ප්‍රමාණයක අපේ පාර්ලිමේන්තුව මේ වපසරිය ගොඩනගෙනවා. එතකොට මේ ගොඩනැගිල්ල තනන්න ඩොලර් බිලියන යෙන් ඩොලර් බිලියන 6.3ක් ගියයි කියලා වැය වෙලා තියෙනවා කියනවා. ඒක සමාන කරන්න පුළුවන් ඩොලර් මිලියන
බිලියන 25.4ක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඊට දැන් මෙම ගොඩනැගිල්ලේ වර්ග මීටර 48,000කට දිවෙනවා. ප්‍රමාණය. ඔව්. ඒතකොට ගොඩ තට්ටු 4කින් මහල් 4කින් සමන්විතයි පෙන්තහවුස් එකත් එක්ක ගත්තොතින් මහල් 5ක් දක්වා තියෙනවා. ඒතකොට අපේ මේකේ සභා ගර්භයේ විශේෂත්වයක් තියෙනවා. සභා ගර්භයේ තියෙන්නේ මහල් දෙකක් අතරේ. අපිට නව පාර්ලිමේන්තුවේ දර්ශන වලටත් යන්න පුළුවන් අපි කතා කරගෙන යනවා. මේ මහල් දෙකක් අතරේ තමයි මේ සභා ගර්භයේ තියෙන්නේ. ඇත්තටම සභා ගර්භයේ මුල් අවස්ථාවේ ආසන 200කට තමයි හදලා තියෙන්නේ. යම්කිසි මං හිතන්නේ අතපසුවීමක්ද දන්නෙත් නැහැ. මොකද 225කට අවශ්‍යතාවය තිබුණා. නමුත් 200කට තමයි හදලා තිබුණේ. පසු කාලීනව දැන් මේ ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න නැවතත් අපිට මේ දෙපැත්තට 16 එකතු කරන්න වුණා. ඒ නිසා දැන් වර්තමාන පාර්ලිමේන්තුවේ 116 බැගින් දෙපැත්තේ එක 232ක ආසන ප්‍රමාණයක් තියෙනවා. ඒතර අපිට ගැලරිය ගත්තොත් එහෙම ගැලරිය අපිට 650ක පමණ ප්‍රමාණයක් ආසන පනවන්න පුළුවන්. ඒකෙන් කතානායක ගැලරිය විශේෂිත ආරාධිතයන්ගේ ගැලරිය 96 දෙනෙක්ටත් දැන් ඔබ කාර්ය මණ්ඩලය කියන්නේ අපේ පාර්ලිමේන්තු වාර්තාකරණය සඳහා එන මාධ්‍ය මහතුරුන්ගේ සඳහා ආසන 65කුත් වෙන් කරලා තියෙනවා. ඉතින් ඔය තත්ත්වය තමයි දැන්ට වර්තමාන පාර්ලිමේන්තුවේ තියෙන. දැන් ඔය පෙන්වන්නේ අපේ පාර්ලිමේන්තුවේ අලංකාර දර්ශන ඔය ඇවිල්ලා ඔය ගන්ටාර දෙකක්. ඒ ගන්ටාර දෙක සම්බන්ධව කිව්වොත් ඒකේ හේතු කීපයක් කියනවා. එකක් ඒ මිත්සුයි සමාගම ඔය මිත්සුයි සමාගම් දෙකක් ජපාන් රටේ ඒකාබද්ධ වෙලා තමයි මේ පාර්ලිමේන්තුව තැනුවේ. ඒගොල්ලෝ දුන්නු ත්‍යාගයක් කියනවා. එතකොට තවත් මතයක් තියෙනවා මේ ගොඩනැගිල්ල ටයි බීම් ක්‍රමයට කෑලි දෙකකට තියෙන්නේ. ඒ දෙක බැලන්ස් කරන්න දෙපැත්තට දාපු එකක් කියලා. තවත් මතයක් තියෙනවා පාර්ලිමේන්තුව කියන්නේ මහජනතාවගේ දුක් ගන්න තැන. දුක බලලා ඒ පිළිබඳ ඔය තියෙන්නේ ගන්ටාර. ඉතින් ඒ වගේ මත කීපයක් තියෙනවා. ඉතින් ඒක හරි මතය මම හරියටම දන්නේ නැහැ. මම හිතන්නේ නම් අලංකාරය සඳහා වෙන්න ඕනේ සහ අරක සංකේතවත් කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ කියන්නේ ඉතින් මහජනතාවගේ ප්‍රශ්න විසඳන ස්ථානය. ඒක වෙන්න පුළුවන්. ඔය ඇවිල්ලා තඹදොර. ඔය තඹදොර කියන්නේ පාර්ලිමේන්තුවේ විශේෂ අවස්ථාවලදී විතරයි ඒ දොර විවෘත කරන්නේ. ඊට පස්සේ පෙන්වුවේ රිදී දොර කියන එක. ඒ රිදී දොර අඩි 12යි සම චතුරස්‍රයක් වෙන්නේ. ඒ රිදී දොරේ තියෙන විශේෂත්වය තමයි ඒක මේ පාර්ලිමේන්තුවේ පූරික මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූරිකාව ප්‍රියම්බල් එක ඒක භාෂා තුනෙන්ම එහි කොටලා තියෙනවා. ඒක මේ විමල් ඩී සුරේන්ද්‍ර මහත්මයාගේ නිර්මාණයක්. ඒ වගේම අපේ පාර්ලිමේන්තුවේ චේම්බර් එක ඇතුලේ සභාගර්භය ඇතුලේ තියෙනවා පතාක ජජ. ඒවා දේවාල පන්සල් කෝරළ කොඩි. එම නිර්මාණත් කරලා තියෙන්නේ විමල් ඩී සුරේන්ද්‍ර කියන මහත්මයා තමයි. ඔය පෙන්වන්නේ පාර්ලිමේන්තුවේ රිදී දොර ඔය සභාගර්භයට ඇතුල් වෙන දොර. අර අපි පෙරහැරෙන් එනකොට ඔබ දැකලා ඇති සෙන්කෝලේ රැගෙන ඇතුල් වෙන්නේ කතානායකතුමත් එක්ක සාමාන්‍ය රැස්වීම් වලදී විශේෂ මේ උත්සව අවස්ථාවලදී අතිගෞරව ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුව විවෘත කරන අවස්ථාවලදී තොතනින් පැමිණෙන්නේ. ඒ වගේමයි රාජ්‍ය නායකයන් පාර්ලිමේන්තුව අමතන අවස්ථාවලත් මේ ඔය ප්‍රොසෙෂන් එක උතනින් ඇතුල් වෙන්නේ පෙරහැර. ඒ පෙන්වන්නේ ඒ රිදී දොර. ඒ වගේම තව විශේෂිත වූ ස්ථාන කීපයක් තියෙනවා. මේ ඔය පෙන්වන්නේ අපේ කතානායකතුමාගේ ගැලරියට යන ස්ථානයේ තියෙනවා චිත්‍ර වගයක්, අලංකාර චිත්‍ර වගයක්. මේක සේනානායක මහත්මයා තමයි චිත්‍රය ඇඳලා තියෙන්නේ. ඔය ඔතන තියෙන්නේ කැටයමක්, ලී කැටයමක්. එය අබේසේකර කියන මහත්මයා තමයි ඔය කටයුත්ත කරලා තියෙන්නේ. මේ ඔය മന്ത്രി පියුස් ඔය පෙන්වන්නේ മന്ത്രി පියුසුම. മന്ത്രി පියුසුමේ ඇතුල් වෙන තැන තියෙන්නේ මහින්ද අබේසේකර කියන මහත්මයා තමයි එය නිර්මාණය කරලා තියෙන්නේ. ඔය පාර්ලිමේන්තුවේ බිම්මහලේ ලොබිය. ඒ ලොබියේ අපි ඒ පාර්ලිමේන්තු නියෝජනය කරලා තියෙන മന്ത്രിවරුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරලා තියෙනවා. දැන් ඔය ඇතුල් වෙන ස්ථානය. ඔය පාර්ලිමේන්තුවේ පේන්නේ ඇතුල් වෙන ස්ථානය. ඔය පේන්නේ ඔය පාර්ලිමේන්තුවේ අලංකාරණය සහ මේ විදුලි ආලෝකය ලබා දෙන්න තියෙන චැන්ඩලිය එක පහන. ඕක ටොන් එකක් විතර බරයි කියලා කියනවා. මේක ලකී සේනානායක මහත්මයාගේ නිර්මාණයක්. ඔය තියෙන්නේ අර මං ප්‍රථම කියපු දජ. ඒ පන්සල් දේවාල කෝරළ වලට අදාළ දජ තමයි ඒක. දැන් 79 දී අනුමැතිය හම්බ වෙලා 82 වෙද්දී මේක අවුරුදු 3කින් සම්පූර්ණ කරනවා. ඔව් අවුරුදු 2කමාරක් ගිහිලා තිබුණා මේක තනන්න. ඊට පස්සේ 82 අප්‍රේල් මාසේ 29 වෙනිදා
පෙරවරු 10:28 තමයි නැගතින් තමයි විවෘත වුණේ. එතකොට මේ අවස්ථාව වෙනකොට ඇත්තටම අපි පාර්ලිමේන්තුවේ ඒ අවස්ථාවේ සේවක මණ්ඩලයේ 150කටත් අඩු ප්‍රමාණයක්. වර්තමානයේ අපේ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා යටතේ සිටිනවා 850කට ආසන්න සේවක පිරිස. ඔය පෙන්වන්නේ පැරණි පාර්ලිමේන්තුවේ පළමු ඔය අපට සෙන්කෝලයත් එක්ක ත්‍යාගයක් ලැබුණා මේ එංගලන්ත පාර්ලිමේන්තුවෙන් කතානායකතුමාගේ අසුන. ඒ දෙකම එකම දවසේ ලැබුණේ. මේක දැන් වර්තමානයේ අපි පාවිච්චි කරන්නේ නැහැ. ඒක අපේ මේ එක්සිබිෂන් ගැලරි එකේ තැන්පත් කරලා තියෙනවා මේ මහජනතාව එනකොට බලන්න. ඒ වගේම තව කතානායක පුටුවක් එතන තියෙනවා. ඒ අපේ හිරගෙදරවල තියෙන හිරගෙදර ඉන්න හිරකරුවන් විසින් හදපු පුටුවක් තියෙනවා විශේෂිතව ඒ කතානායකතුමාට අවශ්‍ය නිසා. ඊට අමතරව වේතධාරී අසුන තියෙනවා අපේ පාර්ලිමේන්තුවේ පරණ පාර්ලිමේන්තුවේ අසුන්ගත් වේතධාරී අසුනත් එම සමයේ වේතධාරී විසින් පළඳන ලද හිස් ආවරණයත් ඒ සියල්ල ඔය ප්‍රදර්ශන කුටියේ තියෙනවා තැන්පත් කළා. දැන් මේ අපි දැක්කේ ගොඩනැගිලි වල තියෙන විශේෂත්වය අපි නොදන්න කාරණා බොහොමයක්. අර තවත් තියෙනවා දැන් සාමාන්‍යයෙන් හවස 6:00 පස්සේ පාර්ලිමේන්තුව තියෙනවා. ඔව් නෑ ඇත්තටම පාර්ලිමේන්තුව තියෙනවද නැද්ද කියන එක සංකේතත් කරන. ඒ කියන්නේ පාර්ලිමේන්තුව ස්ථාවර නියෝගවල හැටියට දවස් 8යි රැස් වෙන්නේ. පළමු ඉරිදායින් එළඹෙන මාසක පළමු ඉරිදායින් එළඹෙන අඟහරුවාදා සිට සිකුරාදාත් තුන්වෙනි සතියේ අඟහරුවාදා ඉඳලා සිකුරාදාත් දැන් වර්තමානයේ නම් පෙරවරු 10 ඉඳලා පහමාර වෙනකන් තමයි අපි රැස් වෙන්නේ. එතකොට අපි කරන්නේ පාර්ලිමේන්තුව රැස් වෙනවායි කියලා දෙවනේ මහලේ තියෙන කොඩි කණුවක්. ඒ කොඩි කණුවේ අපේ ජාතික දජය ලෙල දෙනවා. එතකොට ඒකෙන් අදහස් වෙනවා මේ පාර්ලිමේන්තුව රැස් වෙනවායි කියලා. එතකොට අපි පාර්ලිමේන්තුව අවසන් වූ විගස ඒ දජය පහත යවනවා. නමුත් අපි හිතමු පාර්ලිමේන්තුව 6න් පසුවත් යනවා. පසරු 6න් පසුව යනවා නම් මේ දජය පෙනෙන්නේ නැති නිසා අපි ඇම්බර් කලර් එකෙන් ඒ කියන්නේ මේ නිකන් කහ පාට ඇති හුරු වර්ණයක් ඇති ලාම්පුවක් පත්තු කරනවා. ඉතින් ඒ ලාම්පුවත් පාර්ලිමේන්තුව ඉවර වෙච්ච විගසම ඒ අපේ සේවක මණ්ඩලයේ යොදවල ඉන්නවා. ඒක නිවා දමනවා. එතකොට ඒ කියන්නේ පාර්ලිමේන්තුව අවසන් වෙලයි කියන එක සංකේතවත් කරන්නේ ඒ ආකාරයට. අතරම මෙතන ජනතා නියෝජිතයෙක් වෙලා එන එකත් ඒ වගේම මේ වගේ තැනක සේවය කරන්න ලැබෙනවා කියන එකත් ඇත්තටම එක්තරා ආකාරයක පිනක්. මේක දැක්කහම තේරෙන දේ තමයි ඒ දේ. වේත්‍රධාරියා විදිහට ඔබේ භූමිකාව ඔබ මෙතන සම්බන්ධ වෙන්නේ කොහොමද ඔබේ කාර්යභාරය? ඔව් ඇත්තටම මම කිව්වේ මේ චාමර මම පරිපාලන දෙපාර්තමේන්තුවට තමයි ඉස්සල්ලාම බැඳෙන්නේ. අපේ පාර්ලිමේන්තුවේ මම 6 වෙනි වේත්‍රධාරී. නමුත් මේ 6 වේත්‍රධාරීවරු 6 දෙනාගෙන් 3 දෙනෙක්ම පරිපාලන දෙපාර්තමේන්තුවෙන් තමයි අපේ ගමන ආරම්භ කරේ. එක්කෙනෙක් තමයි රොනි අබේසිංහ මහත්මයා. 176 ඉඳලා 196 දක්වා වේත්‍රධාරී තන්තුරේ හිටියා. ඊට පස්සේ අපේ දක්ෂ නිලධාරියෙක් හිටියා පල්ලියගුරුගේ විජයදාස පල්ලියගුරුගේ කියලා. ඒ මහත්මයා අවුරුදු 10ක් මමන මේ වේතධාරී තන්ත්‍රය යත් ඇත්තටම මම පරිපාලන දෙපාර්තමේන්තුවට බැඳෙනකොට පල්ලිගුරු මහත්තයාගේ අංශයට තමයි මමත් බැඳුනේ. ඉතින් ඒක මම දන්නේ මොකද්ද දෛවපගත සිද්ධියක්ද මම දන්නේ මම සහකාර වේතධාරී තන්ත්‍රයට අයදුම් කළා පත් වෙනකොට එතුමා තමයි මගේ වේතධාරී හැටියට හිටියේ. ඉතින් අර මං ඉස්සෙල්ලක වගේ අපේ 150කටත් අඩු කාර්ය මණ්ඩලයක් හිටියේ. දැන් 850ක් වගේ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒ කාලේ අපිට තිබුණේ දෙපාර්තමේන්තු 3යි. ඒක අපි මම සමාවෙන් තව පොයින්ට් කිහිපයක් ගන්නවා. අපි තවදුරටත් කතා කරමු. කෙටි විරාමයකට ගිහිල්ලා ජනිත කතාවට යමු. පාර්ලිමේන්තුවට අවුරුදු 39ක් පිරෙනවා හෙට දවස වන විටදී 1982 අප්‍රේල් 29 වනදා ආරම්භ කෙරුණු පාර්ලිමේන්තු නව සංකීර්ණය. ඒ කියන්නේ අපි මේ දකින දියවන්නාවේ පාර්ලිමේන්තු සංකීර්ණය ගාලු මෝදුර පැරණි පාර්ලිමේන්තුවෙන් එතනට යනවා ඉඩකඩ ප්‍රශ්නය නිසා. ඒ අනුව විශේෂයෙන් 1979 දී නව පාර්ලිමේන්තු අවසරය ලැබෙන්නේ බිහි කිරීම සඳහා අවුරුදු 2කමාරක කාලවකවානුවක් ඇතුළතදී නව පාර්ලිමේන්තු ඉදි කිරීම සිදු කරනවා. එහි ඓතිහාසික මේ වටිනාකම ඒ සංකේත රූපත් එක්ක කුමන කාරණා සඳහාද භාවිත කළේ කියන දේ පිළිබඳ දැනට සිටින ජීවමාන සම්පත්දායකයා බවට පත් වෙන්නේ පැරණි පාර්ලිමේන්තුවේ සිට නව පාර්ලිමේන්තුව දක්වා ආරම්භයේ සිට පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අපි එතුමන්ට කතා කරමින් ඉන්නේ. මේ වේත්‍රධාරී කියන භූමිකාව පිළිබඳව අපි කතා කරමින් හිටියේ. උතුරට අවස්ථාව. ඔව් ඇත්තටම දැන් මම කියාගෙන හිටියේ ඒ අපේ පාර්ලිමේන්තුව පරණ ගොඩනැගිල්ලේ තියෙනකොට තිබුණ දෙපාර්තමේන්තු 3යි. අපේ පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාංශයට අමතරව වේත්‍රධාරී දෙපාර්තමේන්තුව තමයි දෙවෙනි පැරණිතම දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ. ඊට අමතරව පරිපාලන දෙපාර්තමේන්තුවත් හැන්සඩ් දෙපාර්තමේන්තුවත් පමණයි තිබුණේ. දැන් මේ 82 මේ විවෘත කිරීමේ අවස්ථාවට එනකොට පාර්ලිමේන්තුවේ හිටියේ වේත්‍රධාරීත් සහකාර වේත්‍රධාරීත් එක නිලධාරියෙකුත් පමණයි ඒ දෙපාර්තමේන්තුවට අනුයුක්ත වෙලා හිටියේ. දැන් ඒවකට හිටපු මහලේකම්තුමා
මේ නිහා සෙනවිරත්න මහත්මයා. එතකොට කල්පනා කරා මේ කාර්යය කාටද පවරන්නේ කියලා. ඒ අනුව ඒ කාර්යය පැවරුවා අපේ කිංස්ලි කරුණාතිලක කියලා කාර්ක සභා කාර්යාංශයේ හිටියා ප්‍රධාන නිලධාරියා. ඒ දවස්වල ඒ සහකාර අධ්‍යක්ෂ නෙමෙයි තනතුර ප්‍රධාන නිලධාරි තනතුර කියලා හඳුන්වුවේ. එතුමාට මේක බාර කරා. අපි ඇත්තට මේ කාර්ක සභා කාර්යාංශය තමයි සේවය කරේ. එතකොට එතෙන්දී අපි කමිටුවක් පත් කරගත්තා. ඔය මං කියපු අපේ වේතධාරී වෙච්ච පල්ලිගුරුගේ මහත්මයා, එච්.එල්. ආරිරත්න මහත්මයා, එස්.ඩී. ජයසේකර මහත්මයා, ජගත් ගජවීර මහත්මයා, කේ සභානායකම් කියලා මහත්මයා දැන් වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ සිටින්නේ. එතකොට මම ඒ වගේ අපි කීප දෙනෙක් එකතු වෙලා කමිටුවක් පත් කරගෙන අර රොනි අබේසිංහ මහත්මයා තමයි ඒ වෙලාවේ වේතධාරී හිටියේ. එතකොට එයයි අපේ එච්.ඒ.බී. වනසිංහ කියලා මහත්මයා කියලා ඇත්තටම ඔහුගේ නම සඳහන් කරන්නම ඕනේ මේ පාර්ලිමේන්තුවට පරණ පාර්ලිමේන්තුව මේ නව පාර්ලිමේන්තුවට පැමිණීමේදී ලොකු දායකත්වයක් ඉෂ්ට කරා. ඇත්තට මේ භාණ්ඩ ප්‍රවාහනය වැනි සියලුම කටයුතු කරේ සැල්වේෂන් නාමයක. ගැලවීමේ හමුදාවේ නිලධාරී මහතුරු ඉතාම අනගි සේවයක් කරා. ඇත්තටම පැරණි පාර්ලිමේන්තුව මාර්තු 26 වෙනිදාත් රැස් වුණා. එතකොට අපිට ටාගට් එකක් දුන්නා අවුරුද්දට ඉස්සෙල්ලා 10 වෙනිදා අප්‍රේල් 10 වෙනිදා වෙනකොට මේ සියලු කටයුතු ගෘහ භාණ්ඩ රැගෙන යනවා ඒවා එතකොට පොත්පත් අනිත් ද්‍රව්‍ය සියලු දේම ගෙනහිල්ලා අලුත් පාර්ලිමේන්තුවේ තැන්පත් කරලා ඒ අවශ්‍ය කටයුතු කරගෙන යන්න ඕනේ. ඒ වගේමයි මේ උත්සවාකාරයෙන් මේ කරන මේ උත්සවයේ කටයුතු සංවිධානය කිරීමත් අපිට ඒක ලොකු අභියෝගයක් වුණා. මොකද පළමු වරට අපි නොදන්නා තැනකට ගිහිල්ලා හැබැයි අපිට ලොකු ප්‍රශංසාවක් හම්බුණා ඒ වැඩ කටයුතු කරයින් පස්සේ ඒ සියලුම මන්ත්‍රීතුමන්ලා ගෙනුත් ඒ පැමිණි පුද්ගලයෙකුනුත් ලැබුණා. ඒ අනුව පැමිණි ගමනක් තමයි මේක. ඉතින් දැන් වර්තමානයේ අපේ දෙපාර්තමේන්තු 9ක් තියෙනවා පාර්ලිමේන්තුවේ. දැන් සේවක මණ්ඩලය 850ක් වගේ ඉන්නවා. ඒ වගේම කාර්යාංශ වලින් බැලුවොත් පෙර තිබුණේ කාර්යාංශ 5ක් විතර දැන් තියෙනවා කාර්යාංශ 12ක් පමණ. අපි කාර්ය මණ්ඩලය පිළිබඳව විශේෂයෙන් කතා කරන්න ඕනේ. දැන් ඇත්තටම කතානායකවරයාගේ මූලිකත්වයෙන් තියෙන පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු කාර්යභාරයේ විදිහට හඳුන්වලා තියෙනවා මහජන සිතුම් පැතුම් අභිලාෂයන් ස්ථාපනය කිරීම, ඒ වගේම විධායකයේ සුපරීක්ෂාව, මහජන පැමිණිලි, මහජන පෙත්සම් පිළිබඳ අවධානය, නීති සම්පාදනය, රාජ්‍ය ගිණුම්කාරක සභාව මෙවැනි මූල්‍යමය වගකීම් පන්දන් තහවුරු කිරීම. භෞතිකව මේ දේ ගොඩ නැගෙනවා. හැබැයි මේ කරන කාර්යභාරය කිදු කිරීමේදී කොහොමද ඔබතුමන්ලගේ දායකත්වය වෙන්නේ? ඔව් ඇත්තටම මේක මෙතනදී අපි කියන්න ඕනේ ඇත්තටම අපි කරන නිහඬ රාජකාරිය පිළිබඳව මහජනතාව දන්නේ හරි ස්වල්පයයි. මෙතන අපිට ඇත්තටම අනුබද්ධිත ආයතනත් තියෙනවා. සභානායක කාර්යාලය, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය, විරුද්ධ පක්ෂයේ නායකතුමාගේ කාර්යාලය, කතානායක කාර්යාලය, අගමැතිතුමාගේ කාර්යාලය, අතිගරු ජනාධිපතිතුමාගේ කාර්යාලය වගේ කාර්යාලය කීපයක් මේ එකතුවක් තමයි. එකතු වෙලා මේ කාර්යභාරය කරන්නේ. ඉතින් අපි විශේෂයෙන්ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය මේ කාරක සභාවලට සම්පත්දායකත්වය ඒ වගේ අපි දර්ශනයක් දකිනවා. ඔය පැරණි අපේ කතානායකතුමන්ලා සහ ඒගේ රිටයර් රූප. එතකොට දැන් එවැනි තත්ත්වයක් යටතේ අපි ලොකු කාර්යභාරයක් අපේ කාර්ය මණ්ඩලයෙන් කෙරෙනවා. ඒක ඇත්තටම නිහඬව කෙරෙන්නේ. ඒක මහජනතාව දන්නේ නැහැ. ඒකයි මම දැන් මීට පෙර ගිය සම්මුඛ සාකච්ඡාවලදීත් කියන්නේ දැන් මේ සමහරක් වැරදි මතයක් තියෙනවා මහජනතාව අතරේ පිටතින් දකින දේවල් වලින්. පාර්ලිමේන්තුව නැති කරන්න ඕනේ අපේ වර්තමාන මහලේකම්තුමා ධම්මික දසනායක මහත්මයා. එතකොට මේ ඒ තත්ත්වය හරි කනගාටුදායක තත්ත්වයක්. ඒ පිටතින් දකින දේ කියන්නේ මන්ත්‍රීවරු විවාද කරනකොට හැසිරෙන ආකාරයේ යම් යම් ප්‍රශ්න දැකලා පාර්ලිමේන්තුව ඉතාමත් හැලුවට පත් කරලා තියෙනවා. පාර්ලිමේන්තුව ගිල්ලවන්න ඕනේ කියනවා, පාර්ලිමේන්තුව විනාශ කරන්න ඕනේ කියනවා, බෝම්බ ගහන්න ඕනේ කියනවා. නමුත් අපි ඇත්තටම කල්පනා කරන්න ඕනේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කොච්චර වටිනවද කියලා. ඒකේ අගයක් නැතිකම වෙන්නේ නැති සමහර ලාවට. සහ අනිත් එක තමයි අපෙත්ම යම්කිසි අඩුවක් ඇති අපිට මහජනතාව අතර ඔය අපේ සහකාර මහලේකම්තුමා ඔය පෙන්වන්නේ අපි පාර්ලිමේන්තුවේ සභාගර්භයට සාමාන්‍ය දිනයක අපි සුදු ඇඳුමින් යුතු නිල ඇඳුමක් තමයි ඇඳගෙන ඉන්නේ. ඒ අවස්ථාව තමයි පෙන්වන්නේ. ඉතින් මම මේ කියාගෙන ආවේ ඇත්තටම දැන් වර්තමානයේ අපි කාරක සභා ක්‍රමය ඉතාමත් ශක්තිමත් කරලා තියෙනවා. ඊට අමතරව අපි අපේ වර්තමාන මහලේකම්තුමා මේ ලොකු ශ්‍රමයක් දරනවා අපි මේ තාක්ෂණයේ පැත්ත දියුණු කරන්න. ඇත්තටම ලොකු තාක්ෂණික දියුණුවක් අපි ලබලා දෙනවා. ඇත්තටම වර්තමානයේ අපිට පාර්ලිමේන්තුව පවා
ඔන්ලයින් ක්‍රමයට වර්චුවල් ක්‍රමයට පවත්වන්න පුළුවන් කමිටු වුණත් අපිට පවත්වන්න දැන් ඒ තරම් අපි දුරට ශක්තිමත් වෙලා තියෙනවා. මේ එතකොට අපිට තියෙනවා මාධ්‍ය හොඳ මාධ්‍ය කුටියක් තියෙනවා. මාධ්‍ය මහතුරුන්ට නවීනතම පාසුකම් වලින් යුක්තු මේ කාමර හදලා දීලා තියෙනවා. ඒ වගේ ලොකු දියුණුවක් ලැබලා තියෙනවා. ඒ වගේම ලොකු සේවයක් කරනවා. දැන් ඇත්තටම පාර්ලිමේන්තුවේ ප්‍රමුඛ කාර්යය තමයි අනපනත් සම්මත කරලා නීති සම්පාදනය කරලා මූල්‍ය විනය පරිපාලනය කිරීම. ඉතින් මේ කටයුතු ඉතාමත් හොඳින් කරනවා පාර්ලිමේන්තුවේ. හැබැයි ඒක පෙනෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම අපි ඒ නිසාම මේ අපේ sannivedana අංශයක් දෙපාර්තමේන්තුවක් මේ මෑතකදී බිහි කරා අධ්‍යක්ෂකවරයෙක්ගේ මාර්ගයෙන්. නමුත් මේ අපේ ඒක පොඩ්ඩක් తాවකාලිකව අත්හිටවන්න වුණා ඒකෙන් කරන කාර්ය මේ කොවිඩ් වසංගත තත්ත්වය හැම මොකද අපි මහලේකම්තුමා තීරණය කරා මේ මහ ජනතාව අතරට මේ පණිවිඩය ගෙනියන්න ඕනේ කියලා. ඉතින් අපි කරගෙන ආවා. කරගෙන එනකොට මේ තත්ත්වය ඇති වුණාම ඉතින් අපිට දැන් වර්තමානයේ මේ තත්ත්වයෙන් බැහැර වෙලා ඉන්න වෙලා තියෙනවා නැවත මේ යම් තත්ත්වයකට පැමිණෙනකම්. ඉතින් ඒකයි මම කිව්වේ අර අපි ඊටමත් නිහඬ සේවයක් අයිතක අපේ කාර්ය මණ්ඩලය ගත්තත් භාෂා 3කින් හෝ 2කින් වැඩ කරන්න ඕනේ. ඒ දක්ෂතාවය තියෙන්න ඕනේ. ඒ වගේමයි බහු කාර්ය කටයුතු කළ යුතු කාර්ය මණ්ඩලයක් තමයි අපේ ඉන්නේ. ඉතින් ඇත්තටම ලොකු සේවයක් නිහඬව කරනවා මේ චාමර පාර්ලිමේන්තුව. අපිටත් ඇත්තටම දැන් මේ අපි මේ පුස්තකාල ලයිබ්‍රරි මේ පුස්තකාලේ දකින්නේ පාර්ලිමේන්තුවේ. ඒ වගේම තමයි අනිත් දේ තමයි විශේෂයෙන් අපිටත් පුදුම හිතන වෙලාවකට උදේ පාර්ලිමේන්තුව රැස් වෙනකොට මේස උඩ තියෙන ලිපි ලේඛන ප්‍රමාණය, ඒ වගේ මේවා හැන්සාට්ගත කිරීම ක්‍රියාවලිය මේ දේවල් කෙරෙන්නේ කොහොමද ඇත්තටම මේ? ඔව් ඉතින් අපේ කාර්ය මණ්ඩලය දැන් ඇත්තටම මගේ දැන් අපි මං ඉස්සෙල්ලා කෝ වගේ වේතදාරි කාර්යාලය 3 දෙනානේ හිටියේ. දැන් ඉන්නවා නියෝජ්‍ය වේතදාරි කෙනෙකුත් සහකාර වේතදාරි මගේ යටතේ ඉන්නවා 140ක්. සේවක මණ්ඩලයේ වේතදාරි දෙපාර්තමේන්තුවේ වැඩ කරනවා. ඔය කාර්ය මණ්ඩලය හරහා තමයි මම සභාගර්භයට අනියුක්ත කරලා ඉන්නවා සේවක මහත්වරු 18 දෙනෙක්. ඊටමත් දක්ෂ ඊටමත් කඩිසරව වැඩ කරන. සමහරක් දවස්වලට මේ වාර්තා 30 40 දාන්න ඕනේ. ඒතකොට 225කට 30කින් වැඩි කරන්න ඕනේ. නමුත් ඒගොල්ලෝ දිවාරය නොබලා ඒ කටයුතු ඉතාමත් හොඳින් මැනවින් කරනවා. ඉතින් අපි කොහොම හරි හැම දෙයකටම සැදී පැහැදිනවා. ඕනම චැලෙන්ජ් එකක් ඕනම අභියෝගයක් බාර ගන්න. අපේ සමුළු තිබිලා තියෙනවා ජාත්‍යන්තර මට්ටමේ සමුළු. ඒවා ඉතාමත් පැස්සුමට ලක් වෙලා තියෙනවා. ඒ වගේමයි දැන් අපේ දැකලා ඇති චාමර දේහයන් ගේනවා අවමගුල් උසව දේහයන් රැගෙන එනවා සම්පත් කරන්න. අපිට ඉතාමත් කෙටි කාලයක් ලැබෙන්නේ ඒ සංවිධාන කටයුතු වලට. ඒතර අපි ඒ කාර්යයන් ඉතාමත් මැනවින් ඉෂ්ට කරන කාර්ය මණ්ඩලයක් තමයි අපිට ඉන්නේ. ඉතින් ඇත්තටම සතුටුයි මේ ඒ ගැන කතා කරන්න අවස්ථාවක් ලැබීම පිළිබඳව. දැන් ඒ වගේම තමයි සෙන්කෝලය ආරක්ෂා කිරීමත් වගකීමක් බවට පත් වෙන සමහර අවස්ථාවන් වලදී මෙතනදී සෙන්කෝලයත් එක්ක ඔබේ භූමිකාව බොහොම ප්‍රබල එකක්. ඔව් ඇත්තටම පාර්ලිමේන්තුවේ වේතදාරිවරයා කියන්නේ විනය පරිපාලන නිලධාරියා පාර්ලිමේන්තුවේ. ඊට අමතරව පාර්ලිමේන්තුවේ බලාධිකාරීත්වයේ සංකේතය වන සෙන්කෝලයේ බාරකාරයා තමයි වේතදාරියා. ඒතර අනිත් එක තව විදිහකට කියන්නත් පුළුවන් මූලාසනයෙන් දෙන නියෝග ක්‍රියාත්මක කරන්න පුළුවන් එකම නිලධාරියත් වේතදාරී. ඒතර වේතරය මගේ බාරයේ වෙනමම කැබිනට් එකක තැන්පත් කරලා තියෙන්නේ. ඕක අපිට බ්‍රිතාන්‍යයෙන් ලැබිච්ච ත්‍යාගයක්. ඉතින් ඒක සෑම රැස්වීමක් පවත්වන අවස්ථාවේදීම පෙරහැරෙන් පැමිණිලා තැන්පත් කරන්න ඕනි ඉහළ ආධාරකයේ. අර කාර්ක සභාවලට යනවා නම් අවස්ථාවලදී තමයි පහළ ආධාරකයට ගේන්නේ. ඒ වගේමයි හවස් වරුවේදී නැවත ඒක රැගෙන ගිහිල්ලා ඒ නිසි තැන තැන්පත් කරලා ඒකේ ආරක්ෂාව කරනවා. ඒතර පාර්ලිමේන්තුවේ සභාගර්භය තුලත් මේ ආරක්ෂා කර ගැනීමට අපි 3 දෙනා මේ මගේ නියෝජ්‍ය කුෂාන් සම්පජ්ජාරත්න මගේ සහකාර මේ ඉන්නවා වේතදාරී මේ එතකොට ඒ අපි 3 දෙනා පුදුම වෙහසක් ගන්නවා සමහරක් අවස්ථාවල ඔබ දැකලා ඇති මේ සෙන්කෝල නෙමෙයි. ඔව් ඒක බැරරුම් කාර්යයක් ඉතින්. දැන් මේ හැමදේමත් එක්ක ඔබේ ජීවිතේ මතක් කරගත්තොත් මේ ඊටාත්ම උත්තරීතරම තැන කෙරෙන කාර්යභාරයක් සේවයක් මොනවද ආපු අභියෝග? ඔව් ඇත්තටම අභියෝග නම් ගොඩක් අපිට සෑම වෙලාවෙම අභියෝග. ඇත්තටම මම මේ තනතුර බාරගත්තේ දැන් අවුරුදු 3කට ආසන්නයි. ඒ බාරගත් අවස්ථාවේ ඉඳලාම මට නම් අභියෝගම තමයි ආවේ. පාර්ලිමේන්තුවේ ඇතිවෙච්ච සිද්ධීන් ඒවට මුහුණ දීම දැන් මේ වර්තමානයේත් යම් සිද්ධීන් ඒවට මුහුණ දෙන ඒවා. ඊට අමතරව දැන් අපේ ඇත්තටම කාර්ක සභා කාමරයක රැස්වීමක් පැවැත්වන මම අතීතයට පොඩ්ඩක් ගියොත් 1987 මට මතක හැටියට බෝම්බ ග්‍රෙනේඩ් ප්‍රහාරයක් සිද්ධ වුණා. ඒ අවස්ථාවෙත් මම අපි පාර්ලිමේන්තුවේ ඒ කටයුතු වලට සහභාගී වෙලා හිටියේ. මම ඒ වෙලාවේ ඇත්තටම එවකට හිටපු ගරු ඊ.එල්. සෑනායක මහත්මයා කතානායකතුමා මාව එතුමාට අවශ්‍ය වුණා එතුමාගේ කාර්යාලයේ ඒ රාජකාරී වලට ගන්න. මගේ කාර්යභාරයට අමතරව.
ඉතින් මම ඒ අවස්ථාවේ හෑන්ඩ් ග්‍රේඩ් එක පුපුරනකොට මමත් පල්ලිගුරු මහත්මයාත් තමයි පළමුවෙන්ම ওই කාර්ක සභා කාමරය ළඟට ආවේ. ඇවිල්ලා ඒ අවශ්‍ය කරන ඒ පොලිසියත් එක්ක මම එතකොට වේතධාරී කාර්යාලේ නැහැ. ඔය මේ පල්ලිගුරු මහත්මයා සහකාර වේතධාරී. එතකොට අපි අවශ්‍ය කරන පියවර ගත්තා. මම කරපු දෙයක් තමයි ඊයල් සෑනක් මහත්මයා පාර්ලිමේන්තුවට පැමිණෙන එක වහම නැවැත්තුවා. එයා ගෲප් එකට එන්නේ නැහැ. එයා කතා නැගනේ. එතකොට ඊට අමතරව ඒ වෙලාවේ ඇවිල්ලා හිටියා නෝමන් වෛද්‍යරත්න මහත්මයා පාර්ලිමේන්තුවට. මම කරපු දේ ඝනසීනුව පූර්ණ සීනුව ඔයා දන්නවා විනාඩි 5ක් නාද වෙනවා මේ පාර්ලිමේන්තුව රැස් වෙන්න ඉස්සෙල්ලා දැනුම් දීමක් කරනවා මන්ත්‍රීවරුන්ට ගොඩනැගිල්ල ඉන්න. එතකොට මම නෝමන් වෛද්‍යරත්න මහත්මයාව ගෙනල්ලා ඒ ආසනයේ වාඩි කරවලා මම ඇතුළට එන්නේ නැහැ. නමුත් මම එතුමා වාඩි කළා. මං හිතන්නේ විනාඩියක්වත් යන්නේ ඉස්සලා පාර්ලිමේන්තුව අද දිනේ ඇතිවිල ඇති මේ සිද්ධිය නිසා පාර්ලිමේන්තුව කල් දානවා කියලා එවැනි තත්ත්වයක් ඇති වෙනවා. ඒ අවිකා අභියෝගය. ඊට පස්සේ අපිට ගම් වතුර අභියෝග දෙකක් ආවා. එකක් 1992 මට මතක හැටියට අනිත් එක 2010. එතකොට මේ ඒ 92 ආපු වෙලාවේ මම හිටියේ ජාත්‍යන්තර සමුළු මේ අංශේ. හොඳයි. තප්පර කිහිපයක් දෙන්න අපි ඉක්මනට වෙලා බලමු. තවොන්න කියන්න. Thank you Andy. හොඳයි. ඔව් ඒතර මම ඔය සන්දාන ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් කියන අංශයේ තමයි මම බාරව කටයුතු කරේ. එතකොට අපි මේ පවත්වන්න යෙදලා තිබුණා මේ දකුණු ආසියානු කලාපයේ කතානායකවරුන්ගේ සංගමේ රැස්වීම. ඒකේ සෙරමෝනියල් එක ඉවෙන්ට් එක රැස්වීම අපේ කාර්ක සභා කාර්යාංශයන් එකේ තමයි පවත්වන්න හිටියේ. නමුත් මේ ගම් වතුර නිසා ඒ අවස්ථාවේ කාර්ක සභා කාමර දෙක පහත තලයක තියෙන්නේ. ඒ දෙකම වතුරෙන් පිරලා ගියා. දැන් අපිට තව දවස් 5ක් 6ක් වගේ තමයි තිබුණේ මේ සමුළුවේ පළවෙනි දිනයට. නමුත් අපේ ඇත්තටම මේ ගෘහපාලන අංශයේ හිටපු සේවක මහත්වරු සහ දැන් වර්තමානයේත් ඉන්න කොටසක් ලොකු සේවයක් කරා. ඒ කරලා ඒ කාර්ක සභා කාමර නිසි තත්ත්වයට අපේ ඉංජිනේරු අංශය දායක වෙලා ඒ තත්ත්වය කරලා අපි කොහොම හරි ඒ සමුළුව පැවැත්තුවා. ඔව් ඒතර ඒක අභියෝගයක්. ඊට පස්සේ නැවතත් අපිට 2010 ලොකු ගම් වතුරක් ආවා. ඒකේ වර්ෂාපතනය අරක ප්‍රමාණයට වඩා අඩු වුණත් පාර්ලිමේන්තුවේ පහත මාලේ විශාල ප්‍රදේශයක් යලෙන් යට වුණා. ඒ අවස්ථාවේ අපිට පාර්ලිමේන්තු පොලිස් නියෝජ්‍ය වේතධාරිය. එතකොට අපේ වේතධාරිය හැටියට අනිල් සමරසේකර මහත්මයා අපි දෙන්නට කෝල් එකක් ආවා දුරකථනයෙන් පොලිසියෙන් මෙන්න වතුර ගැලීමක් සිද්ධ වෙගෙන එනවයි කියලා. ඒතර අපි දෙන්න ක්ෂණිකවම අපේ වාහන වලින් රෑ 2යි අපි පාර්ලිමේන්තුවට එනකොට නමුත් අපිට එන්න බැරි වුණා. අපි අපේ බස් රථයක් ගෙන්නගෙන තමයි අපි දෙන්න සහ තවත් සේවක කීප දෙනෙක් හිටියා. ඒ වුණත් රැගෙන අපි පාර්ලිමේන්තු තුරට ඇවිල්ලා පාර්ලිමේන්තු පොලිසියත් විදුලි බල මණ්ඩලයේත් ඒ කට්ටිය එකතු කරගෙන පාර්ලිමේන්තුවේ වටිනා බඩු පොත්පත් ලයිබ්‍රරික වගේ තැනක පල්ලෙහා තිබිච්ච ඒ ඔක්කොම සියලු දේම අපි උඩට දැම්මා. මිලියන ගානක අපි දේපල ආරක්ෂා කර ගැනීමක් කරා ඔය පොලිස් ස්ථානයේ අපේ දක්ෂ නිලධාරීන් ඒගොල්ලන් කොමත් එක්ක. එදා පාර්ලිමේන්තු දිනයක්. ඉතින් පාර්ලිමේන්තුව පවත්වන්න ඕනේ. හැබැයි අපි පාර්ලිමේන්තුවේ මේ ගම් වතුර තත්ත්වය නිසා ඉලෙක්ට්‍රිසිටි විදුලිය ක්‍රියාවිරහිත කරා. ඉතින් අපි මේ ප්‍රථම වරහවට පාර්ලිමේන්තුව රැස් වුණා ඊටපන්දන් එළියෙන්. එදින. ඉතින් ඒකත් ලොකු මේකක් අපේ ඇතිවෙච්ච අපි අභියෝගයකට මුහුණ දුන්නා. අපි කොහොම හරි ඒක පැවැත්තුවා විනාඩි 7ක් හෝ 8ක් තමයි මට මතක හැටියට ඒ පැවැත්තුවේ. ඒක එකක්. ඊට පස්සේ අපේ තව එකක් තමයි අපි ජයග්‍රහණ ගැටියට ගත්තොත් එහෙම අපි මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තු සංගමේ සියලු දෙනාගේම රැස්වීම, ඒ කියන්නේ ප්‍රධාන රැස්වීම අපේ ලංකාවේ පැවැත්වුවා දෙවරක්. 1995 අනිත් එක 2012 මගේ මතකයට හැඟෙන හැකට ඒකට එනවා රටවල් ඒක පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් 50 ගාණක් ඉන්නවා. ඒ සියලු දෙනාම එනවා. නියෝජිතයෝ හැටියට 750කට වැඩි අධික සංඛ්‍යාවක් එනවා. අපි ඉතින් මේ ඒ සියලු කටයුතු ඉතාමත් හොඳින් කරා. ඒ පිළිබඳව ජාත්‍යන්තර පැසසුම් පවා අපේ පාර්ලිමේන්තුවට ලැබිලා තියෙනවා. ඉතින් ඊට අමතරව තියෙන්නේ ඉතින් ඔය එදිනෙදා එන අභියෝග තමයි චාමර අපි මුහුණ දෙන්නේ කාර්ය මණ්ඩලය. ඉතින් ඒවට නිසි ලෙස මුහුණ දෙනවා. ඇත්තටම පාර්ලිමේන්තුව සම්බන්ධ විවේචන ඔබට තියෙන්නට පුළුවන්. අපි දකිනවා සමාජය තුළ කතා කළාට ඇත්තටම මේ පාර්ලිමේන්තුව අභ්‍යන්තරයේ සිටින සේවක මඩුල්ල මේ පිරිස කරන කැපකිරීම පිළිබඳ
හරි අදහසක් ආවෙත් ඇත්තටම අපිටත් අද තමයි මොකද සමහර දේවල් මේසුරට එන්නේ කොහොමද කියන දේ අපි දන්නේ නැතුව මේසුර දේ තියෙන දේ පිළිබඳ කතා කරනවා. හැබැයි මේසුරට එක ගේන්න බොහොම ලොකු වැඩපිළිවෙලක් දියත් වෙනවා සහ පාර්ලිමේන්තුව මේ ආකාරයෙන් පවත්වාගෙන යන්න අතිශය දැවැන්ත කැපකිරීමක් කරනවා. අර ඔබේ ඇඳුම ගැනත් ලොකු කතාවක් තියෙනවා. මොකද වරක සුදු අඳිනවා වරක කළු අඳිනවා. ඒ ඇවිල්ලා සාමාන්‍ය රැස්වීම් දිනකදී තමයි අපි ඔය සුදු පැහැති ඇඳුමෙන් සැරසිලා පාර්ලිමේන්තුවට එන්නේ. අර කළු පැහැති ඔය අපේ මේ උත්සව අවස්ථාවලදී පැමිණෙන කොස්ටියුම් එක කියන්නේ අපේ ඇඳුම. මේ සියලු දේ හැම දෙයක්ම අරුතක් ඇතිව කෙරෙන කාරණයක්. ඉතාමත්ම වැදගත්ම තැන ප්‍රතිපත්ති සම්පාදනයේලා ප්‍රමුඛ කාර්යභාරයක් කෙරෙන තැන. මෙතනදී දැන් අප්‍රේල් 29 වෙනිදා කියනකොට හෙට දවසේදී ආගමික වතාවත් එක්ක ඔබතුමන්ලා යම් ආකාරයේ මේ පවතින නිර්දේශات එක්ක ක්‍රියාත්මක වෙන්න නියමිතයි. හැබැයි එතනින් එහාට මොනවද ඉදිරියේදී කෙරෙන්න බලාපොරොත්තු වෙන පාර්ලිමේන්තුව තුළ ප්‍රතිසංස්කරණ කටයුතු හො වේවා? ඔව් දැන්ටමත් ඇත්තටම මේ පාර්ලිමේන්තුවේ අපේ ඇත්තටම කිව්වොත් ඉඩකඩ පහසුකම් වල මදිකමක් තියෙනවා. ඉතින් ඒක පිළිබඳව අපේ වර්තමාන මහලේකම්තුමත් ඒ අදාළ දේශපාලන අධිකාරියත් ඒ පිළිබඳව කතිකාවක් යනවා. ඒ අතරතුරේ අපේ පාර්ලිමේන්තුව නවීකරණය කිරීමේ දැන්ට තියෙන පාර්ලිමේන්තුව දැන් අවුරුදු 39ක් පරණයි. ඒතකොට ඒකේ නවීකරණ කටයුතු සිද්ධ වෙමින් පවතිනවා කොටස් වශයෙන්. ඉතින් ඒ කටයුතුත් මේ අවස්ථාවේදී සිද්ධ කරගෙන යනවා. හොඳයි. සියලු දේ අපි කතාව හමාර කරනවා නම් මොකද හිතන්නේ රස්සාව ගැන? තෘප්තිමත්. ඉතින් ඇත්තටම මේක පාර්ලිමේන්තුවේ සේවයට බැඳෙන්න ලැබීමම භාග්යක්. ඒ කියන්නේ මිලියන 25කට ආසන්න ජනගහනයක් ඉන්න රටක පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 850ක එක්කෙනෙක් වෙන්න ලැබීමත් ඉතින් භාග්‍යයක්නේ. ඉතින් ඒකයි ඉතින් අනිත් එක අපි තෘප්තිමත්. ඉතින් ඇත්තටම රැකියාවෙන් මම නම් තෘප්තිමත්. මම ඒක මගේ රැකියාව විනෝදාංශයක් හැටියට වගේ ගන්නවා. මම එන අභියෝගත් මම කැමති අභියෝග එනවා නම් අභියෝග වලට මුහුණ දෙන්නත් කැමති. ඉතින් සමහර දේවල් තියෙනවා කියන්න බැරි දේවල් තියෙනවා. කිය හැකි දේවල් තියෙනවා. එන තර්ජන තියෙනවා. ඒවට ඉතින් අපි සැලෙන්නේ අපේ මහලේකම්තුමා ඇතුළු අපි කාර්ය මණ්ඩලයේ ඒවට ඉතින් හොඳ ශක්තිමත් ඒවට ඉතින් මුහුණ දීගෙන අපි කරනවා. ඉතින් තෘප්තිමත් ඇත්තටම ජාමර. ඇත්තටම පාර්ලිමේන්තුව ඇතුළත වැඩ කරන හැමෝම නිර්පාක්ෂික විය යුතුයි කියන අදහස. අනිවාර්යයෙන්ම නිර්පාක්ෂික විය යුතුයි. දැන් මම කතානායකවරු කීප දෙනෙක් වැඩ කරලා තියෙනවා. ඉම්තියාස් බකීර් මාකර් ඇමතු මේ කතානායකතුමාගේ ඉඳලා මේ දක්වා ඊට අමතරව මහලේකම්වරු කීපයක් රජයන් කීපයක් ඒ විවිධ රජයන් යටතේ වැඩ කරලා තියෙනවා. ඉතින් අපි නිර්පාක්ෂිකව වැඩ කරාම අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඒක අනිවාර්යෙන් අපි කළ යුතුයි. නැත්නම් අපේ රාජකාරිය කරන්න අමාරුයි. ඉතින් අපි මේ පවතින නීති රීති වලට අනුවත් පවතින රජයට ගැළපෙන ආකාරයටත් හැබැයි පක්ෂග්‍රාහී වෙනව නෙමෙයි. ගැළපෙන ආකාරයටත් අපේ රාජකාරිය කරන්න අපි සැදී පැහැදී ඉතිනවා. සියලු දෙනාම එහෙම තමයි. හොඳයි. ඉතාමත් දීර්ඝ ඉතිහාසයක් අපිට අද කතා කරන්නට තිබුණේ නව පාර්ලිමේන්තු සංකීර්ණය බිහිවීමත් එක්ක 1982 අප්‍රේල් 29 වනදා නව පාර්ලිමේන්තුව බිහිවන විට එතනින් පසු මේ අද දවස වන විටදී හෙට දවස වන විටදී අවුරුදු 31ක කාලයක් ගෙවෙනවා. 39ක කාලයක් ගෙවෙනවා. මේ විශේෂ දේවල් සියලු දේ එකින් එක ගලපාගත් විට අපිට පෙනෙන දේ තමයි පාර්ලිමේන්තුව අභ්‍යන්තර කාරණයට දායකත්වය සපයන්න බාහිරින් සිටින පාර්ශව කොයිතරම්නම් කැපකිරීමක් කරනවද? මේ ඊයේ පෙර දවසේ කතානායකතුමත් කිව්වා එක මිනිත්තුවකට වැය කරන ගාන කොච්චරද කියලා දේ පාර්ලිමේන්තුව. ඉතින් ඒ නිසා රටේ දුවන තැන, රටේ ප්‍රතිපත්ති හැදෙන තැන, මේ සියලු දේ කෙරෙන තැන තවත් චිරාත් කාලයක් පැවතේවා, ඒ ආරක්ෂා වේවා, එහි ගෞරවය රැකේවා කියන ප්‍රාර්ථනයයි අපි මේ සංවත්සරයත් නිමිති කරගෙන සිද්ධ කරන්නේ. බොහොම ස්තුතියි අද දවසේදී පැමිණීම. බොහොම ස්තුතියි චාමර. අද දවසේ අපි කතා කරේ පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සමගින්. අපි අදට සමුගන්නවා මතක් කරන්නට ඕනේ දේ තමයි මේ සියලු දේ අපි සාමාන්‍ය ධාරාවෙන් කතා කළාට අපට පිටුපසින් බොහොම ලොකු අභියෝගයක් අපි මේ සිටින්නේ. ඒ අභියෝගය ජය ගන්නට රජයේ ප්‍රතිපත්ති ක්‍රියාවලිය සේම ඔබේ දායකත්වයක් අවශ්‍යයි. ඒ නිසා සෞඛ්‍ය ආරක්ෂිතව සියලු ක්‍රමවේදයන් තියත් කරමු. හෙට හැමෝම ප්‍රාර්ථනා කරනවා යහපත් දවසක්. ආයිබෝන්.